තම තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් ඒ වටිනා කාලය අනුන් වෙනුවෙන් වැය කරනවා කියන්නේ අපි එය ඇගය යුතුයම කාර්යයක්. අන්න එහෙම තමන්ගේ ඒ වටිනා කාලය අන් අය වෙනුවෙන් කැප කරපු පුද්ගලයන් ඇගීමටයි අපි මේ සූදානම් වෙන්නේ. මේ හරසර 2018 දශක ගණනාවක් ගත වෙලා ගියත් 70 දශකය කියන්නේ තාමත් අපේ මතකයේ අමරණීය මතක සටහන් රැසක් ඉදිරි කරපු දශකයක්. ඉතින් මේ වගේ වැදගත් අවස්ථාවක ඒ අමරණීය මතකය අමතක නොකර අපේ තේමාව කරගන්නට අපි කටයුතු කළා. Yes indeed, Nimesha. Though we have passed so many decades, there was this one specific decade which left us with so many beautiful and unforgettable memories. It's the 70s. So we decided 70s to be our theme to make the evening more precious and more colorful. So ladies and gentlemen, let us take you all for a ride in the nostalgia of the 70s. අප විද්‍යාර්ථීන් පොතපත දැනුමින් පමණක් පරිපූර්ණ වූවන් නොවේ. කලාව සෞන්දර්ය නිර්මාණශීලී හැකියාව තුළින් ඔවුන් අංග සම්පූර්ණයි. ඉතින් සොයුරියනි වැයන සත්සරට මුසුව අපේ netumaනේ සොඳුරු රු රටා මවන්නට ආරාධනා. कृधाति धागे घेना धागे
Thank you guys for your wonderfully rich performance. Now I would like to call upon Modita Ayya to deliver the welcome speech. Good evening, ladies and gentlemen. It is truly a pleasure for me to extend a warm and cheerful welcome to you all in joining Harsara 2018. Fellow members of the Students' Council Computer Launch and Library Launch, please join me in extending a cheerful welcome to our chief guest, Honorable Professor Ashumar Singh. He is a current member of the Parliament of Sri Lanka, was a former President of the Student Union of Faculty of Science, University of Colombo in 1996, and also one of the founding members of the Computer Launch and Library Launch. We would like to welcome Professor Devaka Veerakon, our immediate past staff advisor, to this evening. Sir, it is a real honor to have you in your presence. We are pleased to welcome our newly appointed staff advisor, Mr. Rushan Nabe Gunawardana, to this spectacular event. Last but not least, on behalf of the Student Council Computer Launch and Launch Library, I would graciously welcome all of you who are present here with us to Harsara 2018. Thank you. Hope you all will have a wonderful evening. Thank you. Thank you, Moditaya. ප්‍රාථමික අධ්‍යාපනය මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන්ද ද්විතීක අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද නිම කරන මොහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අරඹන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. පසුව ආචාර්ය උපාධිය සඳහා ජපානයට පිටත්ව යනවා. එදා අප කම්පියුටර් ලොන්ච් එකේ ආරම්භක පුරෝගාමීක වූ මොහු නමින් ආංශු මාර්සිංහ. අද දිනේ ආරාධිත දේශනය පැවැත්වීමට මැතිතුමනි ඔබටයි මේ ගෞරවනීය ආරාධනය. මහාචාර්ය දේවක වීරකෝන් අපේ ගුරුපියෙක් වන අපේ හිතවත් ගුරු පියාණන්ගේ අවසරයි ඊළඟට මගේ සහෝදර අලුතෙන්පත් වුණ ආචාර්යතුමනි විද්‍යාපීඨයේ සියලුම විශේෂයෙන් මේ කම්පියුටර් ලොන්ච් එක බාරව ඉන්න ක්‍රියාකාරී සියලු දෙනාගෙන් අවසරයි. ඊළඟට විද්‍යාපීඨයේ සියලුම සහෝදර සහෝදරියනි. සහෝදරයෝ කියන්න පුළුවන් තම නේද? මම හිතන්නේ මං කලින් ගිය අවුරුද්දේත් ආවා මේ හරසර 2017ට. හරසර සඳහා එන එක ගැන දෙසරයක් හිතන්න අවශ්‍ය නැහැ. මොකද අපි පටන් ගත්ත දෙයක් 96 යෝජනා වෙලා 97 පටන් ගන්නෙ. ඒ නිසා දැන් අවුරුදු 20ක් අවුරුදු 21 වෙනි අවුරුද්ද ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ සඳහා ස්වේච්ඡාවෙන් දායකත්වයේ දෙන සියලු දෙනාටම හරසර පුදන්න අවස්ථාව ලැබීම සන්තෝෂයට කරුණා. මම එච්චරද මේ ලොකු දේශනයක් බලාගෙන නම් ආවේ නෑ. නමුත් ඉතින් එහෙම කිව්ව නිසා අකත් නොකරත් බැරි නිසා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මහාචාර්යතුමත් එක්කත් අපි ඉන්නකොට කතා කරේ. දැන් අපේ කාලේ නම් මේක මේ අපි පටන් ගත්තේ පැය 24ක ඉන්න පුළුවන් ලැබ් එකක් විදිහට. ඒතර දැන් පැය 24 අපි හැමදාම කැම්පස් එකේ හිටියා. ඒ වර්තමානයේ තත්ත්වය මම හිතන්නේ රටේ පැවැත්වෙච්ච ප්‍රශ්නත් නිසා 7-8 වෙනකොට කැම්පස් එක වැහෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් වෙලාවකට හිතෙනවා විශ්වවිද්‍යාල මේ අර බත් මුල බැඳගෙන ඇවිල්ලා ඉගෙනගෙන ආපහු යන ඉස්කෝල බවට පත් වෙලාද කියලා. ඒ වගේම තමයි ඒ කාලේ අපි පටන් ගත්ත දේවල් මතක් කරනකොට මේ දැන් කී හිටියේ දැන් නම් වස්සානේ කරෙන්නේ නැහැ කිව්වා විද්‍යාපීඨයෙන්. අපි ශිෂ්‍ය සංගමයෙන් අපේ කාලේ පටන් ගත්ත ලංකාවේ ප්‍රථම දින 3ක් පැවැත්වුණු කලා මංගල්‍ය කලාඋල්ල වස්සානේ විද්‍යාව
හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාව හැටියට මම හිතන්නේ ශාස්ත්‍ර පීඨය කරන්නේ නැති දේවල් අපි පටන් ගත්තා ඒ කාලේ. ඒක තමයි වස්සානයේ සාහිත්‍ය වල ඊළඟට මේ පරිගණක පැය 24 ඇරලා තියෙන පරිගණක විද්‍යාගාරය. ඒ වගේම තව වැඩසටහනක් පටන් ගත්තා මම හිතන්නේ අද එන්න හිටියේ ડોક્ટર අජිත් මදුරප්පෙරුම තමයි මූලිකත්වයේ ගත්තේ. සමග අපිට අවස්ථාවක් ලැබුණා විද්‍යාපීඨ ශිෂ්‍ය සභාව හැටියට ඉල්ලන්න පරිගණක දැනුම නැති අයට පරිගණක දැනුම ලබා දෙන්න. ඒ කියන්නේ තමර ඩෑෂ් එක නේද තියෙන්නේ CS ඩෑෂ් ඒව නැද්ද දැන්? ඩෑෂ් නෑ දැන්. අපේ කාලේ තිබුණේ CS ඩෑෂ් මම හිටියේ CS ඩෑෂ්. එතකොට අර පරිගණක ඉගෙන ගන්න නැති අය හැටියට තමයි අපිව දැම්මේ. එතකොට මම කරේ pure applied and physics. ඒ කාලේ ඒ විදිහට තමයි හැඳින්නුවේ. එතකොට පරිගණක පාඨමාලාවට ගත්තේ සුළු පිරිසක් 50ක් විතර. ඒ නිසා අපි යෝජනා කරා මෙහෙම හරියන්නේ නැහැ. ලෝකීය ස්ථිත තාක්ෂණය දිනු වෙනවා. සිළු දෙනාටම උගන්වන්න කියලා විද්‍යාපීඨයේ. ඒ නිසා අපි එතකොට තව වැඩසටහනක් පටන් ගත්තා. උපාධිය ගත්තට පස්සේ graduate training program කියලා මාස 3ක commando training එක අපි කියලා කිව්වේ. උදේ 8 ඉඳන් රෑ 8 වෙනකම් උගන්වනවා. programming උගන්වනවා. ඒක ඔය කියන කාරණා තුනම යෝජනා වුණේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමේ. මම හිතන්නේ 95 96 97 යුගයේ මේ විද්‍යාපීඨයේ අර changes සියලුම changes වුණ යුගයේ. අපේ මහාචාර්ය දේවක වීරකෝන් මැතිතුමත් එක්ක කතා කරගෙන හිටියේ ඒ කාලේ අපි හොඳට ගුටි කෑවා ගහගත්තා. දැන් නම් කිසිම වලියක් නැහැ. හරිම සංසුන්න යනවා කියලා විශ්වවිද්‍යාලේ. ඒ කාලේ අපිට මතකයි මේ කැන්ටින් එක ඉස්සරහා ඕපන් එක ඉස්සරහා උඩට කණු ගුටි කනවා. ගුටි කාලා අපි විද්‍යාපීඨෙම පාර්ශ්ව දෙකක් හැටියට තමයි ඒ දවස්වල හිටියේ. මට මතකයි දැන් අර ඉන්වෙන්ටර් කමිෂන් එකේ දැන් ඉන්න වර්තමාන ප්‍රොෆෙසර් මහේෂ් එදිරිසිංහ නේද? මහේෂ් තමයි අනිත් පැත්තෙන් මට විරුද්ධව ඡන්ද ඉල්ලුවේ. එතන අපි මතකයි මේකේ රසවත් කතාවක් තිබුණා. ඉතින් අපි අර මේ යුනියන් එකේ ඡන්දෙට ෆයිනල් ඩිබේට් එක තියෙනවානේ මෙතන තමයි තියෙන්නේ. හරි යුද්ධයක් වගේ. එතකොට ඉතින් දෙපැත්තෙන් මහේෂ් මේ පැත්තෙන් කියනවා ඊට පස්සේ අපි මේ පැත්තෙන් නගිනවා. ඊට පස්සේ ඒ පැත්තේ අර දැන් කියනා වගේ තමයි ඒ කාලේ දූෂණ වංචාරම තිබුණා මේ ඇතුලේ. පොඩි ඒවා. කැන්ටින් එක දාන්න කියලා කැන්ටින් එකේ මේ බත් එකෙන් ගාණක් ගහනවා කියලා ඔය වගේ තමයි ඒ කාලේ තිබුණේ. ඒකේ ඔය කියලා ඉන්නකොට මේ ඒ පැත්තේ ආයට චෝදනා ටිකට මම ලොකු ෆයිල් එකක් අරන් ගියා මෙහෙම. මෙන්න මේ ෆයිල් එකේ තියෙනවා කියලා ඉතින් අපි කතා කරනවා. දැන් ඉතින් කවුරුත් අහන්නේ නැහැ ෆයිල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඊපස්සේ මගෙන් ડોક્ટર අජිත් මදුරප මොනවද ඇත්තට ඔය ෆයිල් එකේ තියෙන්නේ? මම මේ අර යාළුවෙක්ගේ නෝට් ෆයිල් එකක් අරන් ආවේ සර් කියලා තමයි එදා කිව්වේ. ඒ කියන්නේ එහෙම සුන්දර අතීතයක් තිබුණේ. ඉතින් මේ අර වාද විවාද කරනකොට සමහර වෙලාවට ඇත්ත නෙමෙයිනේ. ඉතින් භාගයක් බොරුනේ වල යන්නේ. ඉතින් එනමුත් හරි සුන්දරයි. මෙතන ඒ අත්දැකීම් අදටත් අපේ ජීවිතේට වැදගත් වෙනවා. සමහර පාර්ලිමේන්තුවේ කතා කරනකොටත් මතක් වෙනවා අතීතයේ මේ විද්‍යාපීඨයේදී අපි කරපු දේවල්. ඒ නිසා මම හිතන්නේ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය කියන්නේ අනිත් තැන් වලට වඩා හරිම සුන්දර තැනක්. මේ තියෙන ලොකේෂන් එක හරි ලස්සනයි. අර පැත්තෙන් ආව මේ පැත්තෙන් මාරු වෙන්න පුළුවන්. හදිස්සියේ ඉස්සර වලියක් යනකොට මෙහෙන් එනවා මෙහෙන් දුවලා යනවා ආට් එකට යනවා. එහෙම නැත්නම් හදිස්සියේ ලෙක්චර්ස් නැති වෙලාවට ආට් එකේ ගෑන් ළමයි බලන්න යන්න පුළුවන් මේ පැත්තෙන්. ඊට පස්සේ අර ඉස්සර නම් තිබුණා මේ KG හෝල් එක තමයි අර මොකක්ද අර මේ පෙම්මුල්ලනේ. තාම මේක තියෙනවද දන්නේ නැහැ. ඔය වගේ ඒවා තිබුණා. ඉතින් හරි සුන්දර අතීතයක් මේක. ඒක මේ හිටපු ගමන්
සෙට් වෙලා ක්‍රිකට් ගහනවා ග්‍රවුන්ඩ් එකට පැනලා. ඉතින් මේ අතීතේ තමයි මතක් වෙන්නේ. ඉතින් මේ දේශනයක් කරනවට වඩා මම බල්ලේ මේ පරණ දේවල් ටික මතක් කරන්නේ. ඒත් එක්කම අද දැන් මම කල්පනා කරේ දැන් රෑ 7-8 වෙනකොට මේ කම්පියුටර් ලොන්ච් එක වැහෙනවා. කල්පනා කරාම බැලුවාම අද ලෝකේ මේ කම්පියුටර් ඕනෙත් නැහැ නේද? ස්මාර්ට් ෆෝන් එක තියෙනවනේ නේද? මම හිතන්නේ දැන් ඒ නිසා වෙන්නේ නැති විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ රැඳෙන්නේ නැත්තේ. මේ ස්මාර්ට් ෆෝන් එක තියෙන නිසා නෙට්වර්ක් එක තියෙනවා, ක්ලවුඩ් එකේ හැමදේම තියෙනවා. ඒ නිසා ලෙක්චරර්ස්ලට වඩා උගත් දැනුවත්. මොකද ලෙක්චරර්ස්ලා සමහර දේවල් හොයන්න කලින් Google ප්‍රොෆෙසර්ගෙන් ඔක්කොම අහගත්ත හැකි ඔක්කොම ටික දැනගන්න පුළුවන්. මේ ඉතින් යුගය වෙනස්. හැබැයි මේ 2018 යුගයත් එක්ක කල්පනා කරනකොට දැන් ඕගොල්ලොත් එන්නේ මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක. දැන් අපි අද කතා කරනවා ඉන්ඩස්ට්‍රි 4 නැත්නම් සොසයිටි 5. හතරවන කාර්මික විප්ලවය. ඉතින් මේ හතරවන කාර්මික විප්ලවය තමයි මහත් අභියෝගය හැම රටකටම තියෙන. දැන් අපිට තියෙන ලෝකේ ප්‍රධානම අභියෝගයක් තමයි මේ මුල්‍යමය අනුපාත වැඩි වෙනකොට අඩු වෙනකොට මේවත් එක්ක රට යන්නේ කොහොමද කියන එක. හැබැයි ඊට වඩා ලොකු අභියෝගයක් එනවා 2025-30 වෙනකොට. 2025 ඉඳන් පටන් ගන්න 2030 වෙනකොට ටාගට් කරලා තිනවා ලංකාව වගේ රටවල් වල දැනට තියෙන රැකියා අවස්ථා වලින් 50%ක්ම නැති වෙනවා. ඒක නැති වෙනව විතරක් නෙමෙයි 50%ක් අඩු වෙලා එතකොට කොච්චර ප්‍රමාණයක් 50%කට රැකියා නැති වෙන තත්ත්වයකටපත් වෙනවා ලංකාව ඇතුලේ. හැබැයි එළියේ තියෙනවා ලෝකේ විශ්ව ගම්මානයේ තවත් ලං වෙලා අපි විශ්ව ගම්මානයේ ඉස්සර දැන් මේ පරිගණක විද්‍යාගාර දාගෙන අපි ඒක ඇතුළට ඇවිල්ලා තමයි විශ්ව ගම්මානයත් එක්ක කනෙක්ට් වෙන්නේ. නමුත් අද IoT කියන යුගයට ඇවිල්ලා මේ IoT යුගයේ ස්මාර්ට්ෆෝන් එකකින් සියලු දෙනා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මම බැලුවා ඊ පෙරේදා මේ 2030 වෙනකොට තියෙන රැකියා 70ක විතර ලිස්ට් එකක් ආවා. ඒ ලිස්ට් එක දිහා දැක්කහම බය හිතෙනවා. උදාහරණයකට ඕන දැනුත් ඕන එහෙමයි ඩ්‍රෝන් ඔපරේටර්ස්ලා සෑහෙන්න ඕන වෙනවා. රොබොටික් ආම් මෙකැනික්ස්ලා ගොඩක් ඕන වෙනවා. ඔටෝමේෂන් ඉන්ජිනියර්ස්ලා වෙයිට වඩා ඕන වෙනවා. ලෝකෙම තාක්ෂණයත් එක්ක ඔටෝමේෂන් පැත්තට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි 4.0 රෙවලූෂන් එකෙන් සම්පූර්ණ ලෝකෙම වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට තමයි තියෙන අභියෝගය. ඒ කියන්නේ ඕගොල්ලෝ තමයි මේ අභියෝගයට මුහුණ දෙන මැද වයසේ කණ්ඩායම වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඇවරේජ් ඒජ් එක කීයද යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් 24යිද 23යි. ඉතින් 23 කියන්නේ 2030 කියන්නේ ඔයාලා 35ක් විතර වෙනකොට ඔන්න මේ විප්ලවය එනවා. ඒ නිසා මෙන්න මේ අභියෝගයකට මුහුණ දෙන්නේ කොහොමද කියන විශාල අභියෝගයක් මේ ලංකාව වගේ රටවල් වලට මේක සුවිශේෂී වෙනවා. දැන් වර්තමානයේ ඇමරිකාවේ ජනාධිපතිවරයා කරන වැඩේ ඕක. කවුරුත් මේක තේරුම් අරන් නැහැ. එයා කිව්වා පුළුවන් තරම් ඉන්වෙස්ට්මන්ට් ටික ගේන්න ඇමරිකාවට කියලා. ඒ ඔක්කොම යොදවන්නේ 2030න් පස්සේ සිදුවන මේ කාර්මික විප්ලවයට. ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ 2030න් පස්සේ ඕන තාක්ෂණය මොනවාද? 2030න් පස්සේ අනිවාර්යයෙන්ම ගුවන් යානා වගේම පියාඹන කාර් එනවා. දැන් මේ තියෙන ට්‍රැෆික් එකේ යන්න බෑනේ. අනිවාර්යයෙන්ම උඩින් යන වාහන ඒ ඩ්‍රෝන් එක තව ටිකක් එහාට මෙහාට කරලා හැදුවොත් එක්කෙනෙකුට වාඩි වෙලා යන්න පුළුවන් ඩ්‍රෝන් දැන්ටත් හදලා තියෙනවා. තාම
පියාඹන මිනිස්සු කියන එක තාම ඇවිල්ලා නැහැ. මම හිතන ඕකත් එයි. ඒකෙත් පරිශ්‍රණ දැන්ටත් වෙනවා. ඒතර මෙන්න මේ වගේ මේ තාක්ෂණ විකාරයක් නේ වෙලාවකට. හිතා ගන්නත් බෑ මොනවද වෙන්නේ කියලා නාගතේ. එතකොට මේ කියන විකාර ලෝකයකට යනවා ලෝකෙ. එක පැත්තකින්. මෙන්න මේ තාක්ෂණ විප්ලවයට මුහුණ දෙන අලුත් යුගයක් එනවා. ඒ යුගයට මුහුණ දෙන්නේ දුන්නේ නැත්නම් රටක් හැටියට සම්පූර්ණ මේ රටවල් වැටිලා යනවා. අපි ඒ චැලෙන්ජ් එක ගත්තේ නැත්නම් නායකයෝ හැටියට. නායක කියන්නේ ඕගොල්ලෝ අපි නෙමෙයි. ඕගොල්ලෝ ඒ චැලෙන්ජ් එක ගත්තේ නැත්නම් අවසානයේදී වෙන්නේ අපි දුප්පත්කමේ පහළටම යනවා. හැබැයි ඔකේ අනිත් පැත්ත. ඒ වගේම තමයි ඇමරිකාව වගේ රටවල්, චීනය, ඉන්දියාව වගේ රටවල් කල්පනා කරලා තිනවා. ඔය සිංගප්පූරු අද ඉන්නා වගේ ඒ තැනට යන රටවල් වලින් එකක් තමයි ඉමර්ජින් කන්ට්‍රි එකක් තමයි ලංකාව. මමත් විශ්වාස කරන ප්‍රධාන කාරණයක් මේ රට හදන්න තියෙන එකම ක්‍රමය තමයි නොලෙජ් ඉකොනොමි එක. වෙන අනිත් සියලු දේවල් ෆේල්. ඉන්ඩස්ට්‍රියල් ඉකොනොමි එකක් මේ රටේ වෙන්න බෑ. මොකද ඒ වැනි ඉන්ඩස්ට්‍රි එකකට ඉඩක් නැහැ. 20 මිලියන් විතර ඉන්න ජනතාවක් ඉන්න රටකට අපිට කම්පීට් කරන්න බෑ. මිලියන 100ක 200ක ජනගහනයක් ඉන්න රටවල් එක්ක. මොකද ඒ ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු වෙනවා. අද අවම වශයෙන් රුපියල් 35000ක් නොදී ගෙදරක වැඩ කරන්න කෙනෙක් හොයාගන්න බෑ අද සමාජේ. අපි ඒතෙන්ටපත් වෙලා තියෙනවා. අපි දුප්පත් රටක් නෙමෙයි. අපි පොහොසත් රටක් බවට පත් වෙමින් ඉන්නේ. අපේ නිෂ්පාදන පිරිවැය හරිම වැඩි මේ ප්‍රදේශයේ රටවල් එක්ක සංසන්දනය කරනකොට. ඒ නිසා තමයි අපිට වෙන්නේ අර ස්කිල් ලේබර් වලටත් වැඩියෙන් ඊට උඩින් නොලෙජ් ස්කිල් ප්‍රොෆෙෂනල්ස්ලා කියන ටීම් වලට යන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ගැන හිතන්න අලුතෙන් හිතන්න කාලේ තියෙනවා ඔයගොල්ලන්ට. බලන්නකෝ ඉන්න ගමන් සර්ච් කරලා 2030 ප්‍රධාන රැකියා මොනවාද කියලා. ඒතර මේ අද තියෙන රැකියා මේ ඔය කාර්යාලවල වැඩ කරන කිසි කෙනෙක් නෑ, අවශ්‍ය වෙන්නේ නෑ. දැන් කාර්යාලයක 10 දෙනෙක් හිටියනම් මම නම් කාර්යාලේ මං විතරයි ඉන්නේ 2030 වෙනකොට. ඊට වඩා වෙනත් කාර්මික විප්ලවයත් එක්ක ආපු මේ අලුත් නිර්මාණශීලී රැකියා බිහි වෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට තියෙන අභියෝගේ. ලංකාව හැටියට ඒ අභියෝගයට මුහුණ දුන්නේ නැත්නම් අපි පරාද වෙනවාමයි. භයානක අභියෝගයක් අපිට තියෙන්නේ. මම දැන් වෙලාවකට මට දුක හිතෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න ගමන් මේවා කිව්වට තේරෙන අය 50ක් හොයාගත්තොත් ලොකු දෙයක් පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන්. කියන්නේ ඒක තමයි ඇත්ත తත්ත්වය. කියන්නේ හරිම ඛේද වාචකයක්. දැන් පාර්ලිමේන්තුවේ කතා කරනේම අහලා ඇතිනේ ඕගොල්ලෝ. පාර්ලිමේන්තුව කියන්නේ පොලිසි මේකර්ස්ලා ඉන්න තැන. අපි විශ්වාස කරන්නේ. දැන් අපි මහාචාර්ය දේවකීරකෝන් මහත්මයාව දැකලා ඉතින් අපි අර කමිටිස් කරනකොට බොහොම අමාරුවෙන් තමයි මේ වැදගත් දේවල් කතා කරන්න മന്ത്രിවරු දෙන්නේ 3 දෙනෙක් ගෙන්නගන්නේ. ඝනපූරණයේ 3 දෙනෙක් ඕන කොහොම හරි කතා කරලා 20ක් ඉන්න කමිටුවක 3 දෙනෙක් හොයාගන්න. මම හිතන්නේ ඒකට හොඳම තැනක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට එවැනි පාර්ලිමේන්තුවේ එවැනි තැනක් නොවන නිසා සමාජ ජාල. මේ සමාජ ජාල හරහා පුළුවන් මේ කියන අපිට මේ විප්ලවයට යන්න. හැබැයි සමාජ ජාල වැරදි විදිහට පාවිච්චි කරොත් අනිත් පැත්තටත් යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න කියන එක තමයි අද වගේ මේ දේශනයක් කියලා කිව්වනම් ඒකේ පරමාර්ථය හැමෝම බලන්න. දැන් අර පාර්ලිමේන්තුවේ තියෙන උසස් අධ්‍යාපනය සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව, ඒ කියන්නේ සම්පූර්ණ ලංකාවේ උසස් අධ්‍යාපන ඒක අධීක්ෂණය කරන කාරක සභාව, ඒක සභාපතිවරයා මම. ඒ නිසා දැන් මේ ලබන මේ මාස 26 වෙනිදා අපි දැම්මත් ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල, රජයේ විශ්වවිද්‍යාල 17ක් තියෙනවා, රජය අනුමත කරපු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 17ක් තියෙනවා, 34ක් තියෙනවා දැන් ලංකාවේ.
මේ 34ෙම ඉන්න IT department headsලා ටික අපි ගෙන්නනවා. ගෙන්නලා කියනවා ඔගොල්ලෝ දන්නවා මේ ස්ලැස්කොම් කියන ලංකාවේ පරිගණක විද්‍යා තාක්ෂණය සම්බන්ධයෙන් වැඩ කරන කම්පැනිස් සමූහයේ සංගමය තියෙනවා. මේ ස්ලැස්කොම් එකට අවශ්‍ය උපාධිධාරීන් අද බිහි වෙන්නේ නැහැ කියන චෝදනාව ඇවිල්ලා දෙනවා. ඒතර අපි උත්සාහ කරනවා සම්පූර්ණ විශ්වවිද්‍යාල පද්ධතිය තුල මේ කියන ඉන්ඩස්ට්‍රි 4 රෙවොලූෂන් එකට අවශ්‍ය උපාධිධාරීන් බිහි කරන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන් පාඨමාලා වෙනස් කළ යුතුයි. 2020 වෙනකොට වෙනස් කළ යුතුමයි විශ්වවිද්‍යාලය තුලේ. නැත්තම් මේ තියෙන සමහර පාඨමාලා වලින් අර මම කියන තාක්ෂණ විප්ලවයට අවශ්‍ය උපාධිධාරීන් බිහි කරන්න බැරි වෙනවා. මෙන්න මෙවැනි අභියෝග ඇවිල්ලා තියෙනවා. නමුත් මම දන්නේ අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික කොච්චර එකට ලෑස්තිද කියන එක. මොකද රාජ්‍ය විශ්වවිද්‍යාලවල අපේ ආචාර්ය මණ්ඩලය මේ මෙතන ඉන්න දෙන්න නම් එහෙම නැහැ කියලා දන්නේ හින්දා තමයි බය නැතුව කියන්නේ. අපේ ආචාර්ය මණ්ඩලය ලෑස්ති නැහැ සමහර වෙලාවට මේ අලුත් ලෝකේ වෙනස් වීම එක්ක එතෙන්ට යන්න. දැන් අපේ දේවකීරකෝන් මහාචාර්යතුමා ඒ අභියෝගේ බාරගත්තා. ලංකාවේ ප්‍රථම හෙද පීඨේ පීඨාධිපතිවරයා හැටියට අපේ තෝරනකොට එතුමා ඒකට කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ඒක ලොකු අභියෝගයක්. ඉතින් එවැනි අභියෝග බාර ගන්න පෞරුෂයක් තියෙන ආචාර්යවරු මේ රටේ තව තවත් වැඩි වෙන්න ඕන. මම මේ කතාව කියන්නේ මෙතන ඉන්න කණ්ඩායමෙන් එවැනි ආචාර්යවරු බිහි වෙන්න ඕන. බය වෙන්න එපා. ෆස්ට් ක්ලාස් එකක් ඕනේ නැහැ මහාචාර්යවරයෙක් වෙන්න. හොඳම උදාහරණේ මම. මට ෆස්ට් ක්ලාස් නෙමෙයි යන්තම් ඩිග්‍රී කොට දාගත්තේ බොහොම යුනියන් කර ඉඳලා. සමහර එක විෂයක් තිබුණා මේ අර මේ ඒ මහාචාර්යවරයා තාමත් ඉන්නවා කැම්පස් එකේ. 4 සැරයක් ලිව්වා 4 සැරෙන් ෆේල්. ඒක නම් අර යුනියන් කරන හින්දා තිබුණේ තරහට දුන්න පේපර් එකක්. ෆස්ට් ඉයර් පේපර් එකක් 4 සැරේම ලිව්වා 4 සැරේම ෆේල්. එහෙම ඒවත් තියෙනවනේ. කොච්චර වැඩ කරත් ලිව්ව මහන්සි වුණත් මේ තරහට ෆේල් කරනවා. ඒවත් තියෙනවා. ඒ නිසා ෆස්ට් ක්ලාස් එකක් අවශ්‍යම නැහැ. තිබුණොත් හොඳයි. ෆස්ට් ක්ලාස් ගන්න අයට පල්ලෙහාට දානව නෙමෙයි. මේ යුනියන් කරලා මේ පැය 24 කම්පියුටර් ලැබ් වල ඉඳලා ඕවා කරලා ෆස්ට් ක්ලාස් එකක් ගන්න බෑ කියන එකක් දන්න ඕගොල්ලෝ. හැබැයි ඒ විවිධ බාහිර ක්‍රියාකාරකම් වලින් ලබා ගන්න පන්නරය ෆස්ට් ක්ලාස් එකකින් ගන්න බෑ. ඒ නිසා දැනට ෆස්ට් ක්ලාස් එකක් ගන්න බැරි අය ඉන්නවනම් මං ඉල්ලන්නේ නමුත් ක්ලාස් එකකට try කරන්න. අපි වගේ වෙන්න එපා. මොකද හේතුව ක්ලාස් එකක් නැතුව මං ජපානට ගියාම මට ශිෂ්‍යත්වයක් හම්බුන්නේ නැහැ. කැම්පස් එකකින් මේ අපිට හම්බුන්නේ නැහැ. අපි part time කර බොහොම මහන්සි වෙලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් එහෙම ඉගෙන ගන්නකොට අවුරුද්දක් විතර ගියාට පස්සේ අර යුනියන් වලට යෙදුව කාලේ අධ්‍යාපනය යෙදුවට පස්සේ ශිෂ්‍යත්වයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒක වෙනම කතාවක්. නමුත් මේ අවස්ථාවන් අනන්තයි. මෙතනින් එහා මේ ලංකාව ඇතුළේ නෙමෙයි එළියට බැස්සාම ප්‍රධානම කාරණය මම ඉල්ලනවා මෙතන ඉන්න සියලුම දෙනාගෙන් විදේශගත වෙලා අධ්‍යාපනය ලැබිය යුතුමයි. එහෙම උනේ නැත්නම් අපි අර ලිං මැඩියෝ වෙනවා. දකින්නේ ලෝකේ. අපි හිතනවා මේක තමයි ලෝකේ. ලංකාව තමයි ලෝකේ. තුම්මුල්ල තමයි ලෝකේ. මෙතනින් එහා දෙයක් නැහැ කියලා. ඒ නිසා ජීවිතේට බලාපොරොත්තුවක් තියාගන්න විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපීඨයේ දරුවෝ විද්‍යාපීඨයෙන් එළියට යනකොට මොකක් හරි පාඨමාලාවකට පිටරටට ගිහිල්ලා ආචාර්ය උපාධිය දක්වා හදාරුවොත් අලුත් ලෝකයේ ඔයගොල්ලන්ට පුළුවන් රටේ නායකත්වය ගන්න. ඒ නිසා මේ ඉල්ලීම මේ රට දුප්පත් රටක් නොවෙන්න නම් සම්පූර්ණ වගකීම ඔයගොල්ලන්ගේ අතේ තියෙන්නේ. මම විශ්වාස කරන දෙයක් තමයි හැම අවුරුද්දකම එක වසරට ඇතුළත් වෙනවා ලක්ෂ 3.5ත් 2,80,000ත් අතර පිරිසක්.
අපි ලක්ෂ 3ක් ඉන්නවා කියලා ගත්තොත් අපි හිතමු අවුරුදු 16යි 26 කියන්නේ ලක්ෂ 30ක් ඉන්නවා මේ රටේ. එතකොට අවුරුදු 30 දක්වා ගත්තොත් ලක්ෂ 40ක් 45ක් අතර ප්‍රමාණයක් ඉන්නවා. මෙන්න මේ කට්ටිය තමයි මේ රටේ තීරක බලවේගය. හැබැයි මේ තීරක බලවේගයත් උඩ තමයි තියෙන්නේ මේ රට දුප්පත් කරනවද තාක්ෂණයෙන් දියුණු වෙච්ච පොහොසත් රටක් කරනවද කියන එක. හැබැයි අද සමාජ ජාලා වලින් අපිට පුළුවන් මේ ලක්ෂ 30 ලක්ෂ 40ම සමාජ ජාලාවල සියලු දෙනාම ඉන්නවා. සමාජ මාධ්‍ය. ඒතකොට මේ සමාජ ජාල මාධ්‍ය හරහා මේ මතවාදයේ ලෝකයේ අලුත් ලෝකයක් විදිහට දකින්නේ කොහොමද කියන මතවාදයේ හරහා ඕගොල්ලන්ට පුළුවන් මේ තාක්ෂණ විප්ලවය ජය ගන්න. මේක ඇත්තටම එක පැත්තකින් හරිම භයානක කතාවක්. අපි කම්මැලි වුණොත් රටක් හැටියට වැටෙනවා. මම 96 97 කාලේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක වගේ තමයි මේ ඉදිරි අවුරුදු 3-4 තමයි ලංකාව එතෙන්ට යනවාද නැද්ද කියන ට්‍රාන්සිෂන් පීරියඩ් එකට එන්නේ. ඕගොල්ලෝ වගේ අය එතෙන්ට යන තැනට නායකත්වයේ ගත්තේ නැත්නම් ඒ අභියෝගේ ජය ගන්න බෑ. ඒ නිසා ඒ නායකත්වයේ ගන්න කියන එක ඉල්ලමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. Thank you, sir, for your kind words of wisdom. And I kindly invite you to remain on stage to distribute the certificates for the former advisors. Former administrators of Computer Launch, W.R.M. Silva, N.H.A. Udara, administrators, please remain on stage after collecting the certificates. D.A.D.P. Disanayaka. D.J. Lianage, A.A.S.M. Amarasinghe, former administrators of the former administrators of the library launch, K. Muthumala, A.V.C. Niroshani, Thank you, sir. And sir, please remain on stage for a moment. I would like to invite Professor Devaka Veerakan on stage to present the token of appreciation on behalf of the Computer Launch Library to Professor Ashu Marasinghe.
Thank you, sir. මේ සුන්දර සන්ධ්‍යාව සැබවින්ම ඔබටත් මටත් අපි හැමෝටම ගොඩක් සුවිශේෂී. ඉතින් රෂින්ට අයියේ හරසර 2018 ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම නංගි සන්තෝසයි මේ වගේ තැනකට එන්න ලැබීම ගැන මුලින්ම ඕගොල්ලෝ අපිට කතා කරපු එක ගැන සහ ඇත්තටම මේ ලොකු ඉවෙන්ට් එකක් ඕගොල්ලෝ කරලා තියෙනවා ෆස්ට් ඉයර්ස් සෙකන්ඩ් ඉයර්ස් අපි හැමෝම එකතු වෙලා. ඉතින් ඇත්තටම බොහොම සන්තෝසයි මේ තැනට එන්න ලැබීම. ගොඩක් ස්තුතියි අයියේ. ලෝන්ච් එක කියලා කියන්නේ අපි හැමෝගම ජීවිතවලට ගොඩක් දේවල් ලැබුණු තැන. ඉතින් චමිලක්කේ ඔබගේ ජීවිතයට ලෝන්ච් එකෙන් ලැබුණු දේවල් ගැන කතා කළොත් ඇත්තටම කිව්වොත් මම බාහිර දේවල් වශයෙන් ගොඩක්ම ලොන්ච් එකේ තමයි මේ බාහිර ක්‍රියාකාරකමක් වශයෙන් කළේ. ගොඩක්ම ලොන්ච් එක තමයි කියන්නේ මේ ලොන්ච් එකේ දිනුන වෙනුවෙන් තමයි ගොඩක්ම කැප වුණේ. ලැබුණ දේවල් කියන්නේ ඉතින් අපි ගොඩක් පවුලක් වගේ අපිට සහෝදර සහෝදරියන් පිරිසක් ලැබුණා. ඒ වගේම ගොඩක් අත්දැකීම් තියෙනවා. බොහොම ස්තුතියි චමිලක්කේ. මම හිතන්නේ නිමේෂට තව ප්‍රශ්නයක් තියෙනවා කුමේෂ් අයියගෙන් අහන්න. ඔව් ලක්ෂි. ජීවිතයේ සිද්ධ වෙන සමහරක් සිදුවීම් කොයිතරම් කාලයක් ගියත් හැමදාමත් අපේ හදවතේ අමරණීය මතක සටහන් විදිහට රැඳිලා පවතිනවා. ඉතින් කුමේෂ් අයියේ ලොන්ච් එකේදී සිද්ධ වෙච්ච අමතක නොවන සිදුවීම මොකද්ද? ගොඩක් අමාරු ප්‍රශ්නයක් ඇත්තටම නම් ගැහුවේ. ඇත්තටම එකක් කියලා නෑ. හොඳම දේ තමයි මට ලොන්ච් ලයිබ්‍රේරියන් විදිහට හම්බෙච්ච එක. ඒක අපේ චුට්ටයි අයියලා මට දීපු දෙයක්. ඊට වඩා හොඳම දේ තමයි අපි දේශානියක් කළා චුට්ටයි අයියලා එකතු වෙලා අපි ගම් වතුරක් ආපු වෙලේ අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා කියන්නේ මුළු කැම්පස් එකේම ඔක්කොම ක්ලබ් ටික වගේ එකතු වෙලා කරා ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට මේ ඇඳුම් එකතු කරලා දීලා වියලි ආහාර එකතු කරලා දීලා ඒ දේ කරා. ඒක ලොන්ච් එකක් විදිහට පළවෙනි පාර්ට් මම හිතන්නේ කරේ. ඒ දේ තමයි ගොඩක් හිතට වැදිච්ච දේ. මොකද ඒ ලොන්ච් එක ඇතුලේ එකතු වෙච්ච බඩු ටික දැක්කට පස්සේ අපේ මිනිස්සු මෙච්චර දෙයක් කරගන්න පුළුවන් කට්ටිය කියලා දැනෙච්ච එක ඒ තරම් දැනෙච්ච එක ලොකු දෙයක් ඒ ගැන හිතට. ගොඩක් ස්තුතියි අයියේ. බොහොම ස්තුතියි අයියක්කේ. නිමේෂා මම නම් හිතන්නේ ජීවිතේ තනියෙන් ගෙවෙනවා නම් හොඳයි කියලා. ඔව් ලක්ෂිත්. තනිකම හුදකලාව විටක වේදනාකාරී. කලාකාමී හදවතකට නම් එය නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙවෙයි. බලමු රුවනි මදාරයි ඔයාගේ කතාවට එකඟ වෙයිද කියලා.
සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයාගෙන එය වෙනස් කළේ පහදා කියූ සවන් යොමු කළේ වේදනා පිළිලව ඔබයි බී කළේ ඔබේ චේතනාගනා මා සිත දනී අවට ලෝකයේ වැළුම් විසකටු වැනි ඔබේ චේතනාගනා මා සිත දනී අවට ලෝකයේ වැළුම් විසකටු වැනි ඒ කටු අපේ දෙහනේ ගැඹුරේනි ගලන දුක් වේදනා හෘදයවැනි තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයාගෙන එය වෙනස් කළේ පහදා කියූ සවන් යොමු කළේ වේදනා පිළිලව ඔබයි බී Thank you for your melodious voices, guys. Next, I call invite Professor Devaga Veerakan on stage to address the gathering. Honorable Professor Ashu Marasinghe, Mr. Roshana Begunawadana, dear students, I think this must be maybe the 20th time I'm coming on stage to talk to you, give a presentation on Harasara. I've lost count practically, but I've been with the students' computer lounge and the library for a long time. Especially the library, I was there from the inception. And this year I'm stepping down because I have another assignment now. But I'm leaving you in the hands of a very capable academic, Mr. Roshana Begunawadana, whom I've known for a long time. I made it a point always to come to this because I feel that this is a very important event to acknowledge some of the good deeds done by the students for the broader student community. Because in Sri Lanka, in our society, we are very quick to criticize people. But when somebody does a good deed, we generally don't say thank you because we think, oh, they know, we don't have to say it. But sometimes it's good to be told, we appreciate what you do. And I think Harasara is an event like that to tell all those people who have given their time and energy, thank you for what you have done for us. So I think it's something that I have appreciated a lot because I think as a community, the students in this faculty has taken an initiative to serve one's own kind, and I think that's what the library and the computer lounge does. It's something that we should do as academics, but they have taken it upon themselves to provide that service, and that is commendable. And I am always
I have been very proud about the achievements of our students, and I'm always amazed at the skills that you have, whether it be in the classroom or whether it be on stage here or whether it's in the ground when you go to sports events. Our students always excel, and we are very proud of it. And in fact, in many forums where we go, other faculties, even the student counselor says, students of the Faculty of Science are very good at what they do, they are very professional, they are very dedicated, and they are very skillful. And that makes us all very proud, because to be a teacher in a faculty like that is also a very big thing. But what we must remember is that when you become the best, you have to maintain that. People, we have come to this stage because of the sacrifices made by your seniors. That's what made us one of the best faculties in this university. So that is going to be putting a great deal of responsibility on the current students to continue to work hard to maintain that, to maintain the good name of the faculty and to maintain the dignity of this faculty. And I think you are capable of doing that, and I think you will continue to do the good work. So I think as the outgoing staff coordinator, I must say I'm very proud of your achievements. I really appreciate it, and I hope you will continue to do the good work in years to come. All the very best to the outgoing coordinators with whatever endeavor you intend to take, and all the best to those students who will continue to maintain the Student Council, Computer Lounge and the library. Thank you very much. Thank you, sir, and please remain on stage to distribute the certificates to the former coordinators. Former coordinators of the Computer Lounge, HMSD Hinanayaka, SD Jayalath, BASD Vimalaratna, SMRD Devapriya, JPB Gangodavila, KDSK Disanayaka, IMDA Jaisingha, former coordinators of the library lounge, WAS Darshika, DMNS Disanayaka, NU Daraniyagala,
A.P. Ranasinghe, HLTC Abhevikrama, R.M. Jayasinghe, B.J.R.I. Mendis, S.A.R.S. Kumari, G.K.P. Mal, Thank you, sir. And I kindly request you to remain on stage for a moment. මං ආවේ ඇත්තටම මෙතනට දේවක සර් ගැන පොඩ්ඩක් කතා කරන්න. දේවක සර් ගැන අපි දකින්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරන්න. වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. මුලින්ම කියන්න ඕනේ දේවක සර් කියන්නේ මම මේ ෆැකල්ටි එක දැකලා තියෙන නිහතමානීම චරිතය. ඇත්තට මං හිතන්නේ ඔයගොල්ලෝ දේවක සර් ආශ්‍රය කරලා තියෙන හැමෝම දන්නවා ඇති ඒ කරුණ. විශේෂයෙන් සර්ලා එහෙම දන්නවා ඇති. මේ ෆැකල්ටි එකේ අපි දැකලා තියෙන නිහතමානීම චරිතය තමයි දේවක සර් කියන්නේ. එතකොට ඇත්තටම අපිත් එක්ක වැඩ කරද්දී වුණත් සර්ගෙන් තිබ්බ උදව් ගොඩක් තිබ්බා. ඒ කියන්නේ මේ තැන හරියට මේ විදිහට පවත්වාගෙන යන්න මුලින් ඉඳලම සර් ලොකු සහයෝගයක් දැක්වුවා අපිට. ඉතින් සර් දැනට ලොන්ජ් එකෙන් පොඩ්ඩක් සමුගත්තත් අපි ආරාධනා කරනවා සර්ට ඉදිරියටත් අපිත් එක්ක නිතරම රැඳෙන්නයි කියලා ඉදිරි කටයුතු වලදී බොහොම ස්තුතියි සර් අපිත් එක්ක හිටියට. කොල්ලෝ අඬන සින්දු. හැබැයි ඒ වෙනස තේරෙන්න නම් ඉස්සර කාලේ සින්දුවක් අහන්නම ඕනේ. ඔව් ලක්ෂිත්. අශේන් සින්දුවක් අහන්න ගිහින් වෙච්ච වින්නහිය මොකද්ද කියලා බලමුද?
ගෙදර හිටිය රෝස කැතුලේ රෝසා රෝසා කුමරි කුමරි දාපු කුකුළු රෝසා රෝසා අපිත් එක්ක හරියාලු රෝසා රෝසා නැතුව මේ මාළු රෝසා රෝසා නැතුව මේ මාළු රෝසා ගෙදර හිටිය රෝස කැතුලේ රෝසා රෝසා කුමරි කුමරි දාපු කුකුළු රෝසා රෝසා අපිත් එක්ක හරියාලු රෝසා රෝසා නැතුව මේ මාළු රෝසා රෝසා නැතුව මේ මාළු රෝසා बचना ऐ हसीनो तो मैं आ गया ये बचना ऐ हसीनो तो मैं आ गया हुस्न का आशिक हुस्न का अपनी अदा है यारों से जुदा बचना ऐ हसीनो तो मैं आ गया बचना है हसीनों तो मैं आ गया Next, I cordially invite Mr. R.A.B. Abhegunawardana to present certificates to the former coordinators. Former coordinators of the computer library, computer launch, H.A.D. Karyosam, R.A.D.R. Lakshani,
SUU Disanayaka. GMPR Paligaspe. MGR Kumara. Former coordinators of the library launch, HM Katugampala, SKND Jayawardena. SWW Gunawardana, HKD1. RKH Erandi, JANSS Jayasingha. N Jayasingha, Thank you, sir. And I kindly request you to remain on stage for a moment. And I cordially invite Virangaya and Janedraya to present a token of appreciation on behalf of the Computer Launcher Library to Abhay Gunadhan, sir. Thank you. ස්තුතියි සර්. ස්තුතියි අයියලා කළා. අවුරුදු 53ක් කියන්නේ ඉතාමත් කෙටි කාලයක්. නමුත් ඔහුගේ හඬ අවුරුදු 53ක් රැඳී පැවතුනේ නැහැ. ඔව් ලක්ෂිත්. ඒ හඬ ශ්‍රී ලාංකේය රසික සහෘද හදවත් අමන්දානන්දයට පත් කළා. ඒ හඬ ඔබට මතකද? මේ ගයන්නේ ඔහුගේ ගීත අපේ සොයුරියන්ගේ හඬින්. බලාවන් පාවුනාවේ ඇලේම තනිනුවේ ඇන්නේදෝ මගෙන්නේදෝ සිතේ නම් සැකයක් නැතේ සෙන්ද බලාවන් පාවුනාවේ ඇලේම තනිනුවේ ඇන්නේදෝ මගෙන්නේදෝ සිතේ නම්
ජීවිතයක් නැතේ සැනසුම ඇවේ නිරතුරු හමුවන්නේ කොහොදු යලි අතුමන් මාගේ සිඹ දිග දාලා ඉන්නේ ඇයි නිහිරේ Limunin isipuro pagkasa Nitili turu-turu himasa Siya madani sa luwag dalaka Sinasili umuhumadasa Ubanalabanam Mama upasanasanam Ubanalabanam Mama upasanasanam Nomiyana sulu adare kakatakiyanam Muhasadari saagaraye mutuwalak vela Nittamare payala taru dekak vela Ee dunnaka samala detolat sala Obamage mulu jeevithayam rangalak vela Muhasadari saagaraye mutuwalak vela Nittamare payala taru dekak vela Ee dunnaka samala detolat sala Obamage mulu jeevithayam rangalak vela Mage hadalat banduna kawne wandeyak nata sikenne sudu nanike mage nanike aliyama hirwaliya wagene kabulu hadalat banduna mage hadalat banduna kawne wandeyak nata sikenne Mata matai, orhanai, aurundai, obesina manin tirigia bagai. Sangatane kamanyan saunat pudurakian, obenakan balangin do. Sanganate kakatawin magibadu makalan mikurik nasoyagan do. Sangatane kamanyan saunat pudurakian, obenakan balangin do. Sanganate kakatawin magibadu makalan mikurik nasoyagan do. බොහොම ස්තුතියි. මීළඟට ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් අප ඇමතීමට ආරාධනය ශිෂ්‍ය සංගමයේ උපසභාපති සසිත් කෞෂාන් සොයුරාටයි. අපේ ආධාර පිළිගෙන මෙතැන්ට සමනි
ආචාර්ය මහාචාර්ය මහත්මයාණන්ගෙන්ද මාදෑවැල සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. හර්සර 2018 හර්සර කිව්වොත් අපිට මුලින් මතක් වෙන්නේ මොකද්ද? සමහර කෙනෙක්ට මතක් වෙන්න පුළුවන් ලයිබ්‍රරි ලොන්ච් එක. තව කෙනෙක්ට මතක් වෙන්න පුළුවන් කම්පියුටර් ලොන්ච් එක. හැබැයි අපිට හර්සර කිව්වොත් මතක් වෙන්න ඕනේ ලයිබ්‍රරි ලොන්ච් කම්පියුටර් ලොන්ච් යන දෙකම. මොකද හර්සර කියන්නේ ලයිබ්‍රරි ලොන්ච් එකත් කම්පියුටර් ලොන්ච් එකත් එකතු වෙලා ලැබිච්ච දායාදයක්. එහෙම නැත්නම් උරුමයක්. සමහර වෙලාවට මේ ලයිබ්‍රරි ලොන්ච් එක කම්පියුටර් ලොන්ච් එක පටන් ගත්ත අය හිතන්නවත් නැතුව ඇති හර්සර කියලා දෙයක් ගැන. එයාලගේ මොකක් හරි එක අරමුණක් එක සිතුවිල්ලක් තියාගෙන මේ ලයිබ්‍රරි ලොන්ච් එක කම්පියුටර් ලොන්ච් එක පටන් ගන්න ඇති. ඔයගොල්ලෝ දන්නවා අද වෙනකොට ලෝකයේ වැඩිපුරම ලාභ ලබන ආයතන වෙලා තියෙන්නේ Apple සමාගම. 1976 වකවානුවේ පටන් අරගෙන මේ දක්වා ඔවුන් අවුරුදු 42ක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලෝකයේ අංග දෙකට වැඩියෙන්ම ලාභ ලබන ආයතන වෙලා තියෙන්නේ Samsung ආයතනය. දශක 8ක් පුරාවට 1938 ඉඳලා අද වෙනකම් ඕන් දිග ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ දින්නේ සාර්ථකත්වය. තව පුංචි දෙයක් මතක් කරන්නම්. ඕගොල්ලෝ දන්නවා Nokia ආයතනය ගැන. ඒකට අවුරුදු 100කට එහා අතීතයක් තියෙනවා. ඒත් Nokia ආයතනය ලෝකේ කාලයක් තිබ්බා ලෝකේ අංක එකේ ලාභ ලබන ආයතන වෙලා. හැබැයි ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා 2010 2011 වගේ වෙද්දී මේ ආයතනය කඩාන වැටෙනවා. ලාභ ලබන ආයතනයක් එහෙම කඩාන වැටෙන්නේ කොහොමද? සාර්ථකත්වයට ආපු ඒ වගේ ආයතනයක් අසාර්ථකුනේ කොහොමද? සමාජයට ලයිබ්‍රරි ලොන්ච් එක පටන් ගන්න ඇත්තේ ඒ පටන් ගත්ත අය ගෙදර කියවපු පොතක් දෙකක් අරන් ඇවිල්ලා වෙන්න ඇති. කම්පියුටර් ලොන්ච් එක පටන් ගන්න ඇත්තේ එක කම්පියුටරෙන් වෙන්න පුළුවන්. හරියට පටන් ගන්න තැනක්වත් තිබ්බත් දන්නේ නැහැ. හැබැයි 1996 ඉඳලා අද වෙනකන් ලොක් ගමනක් ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට සාර්ථකයෙන් තියෙන්න ඇති, අසාර්ථකයෙන් තියෙන්න ඇති. වැරදි තීරණ තියෙන්න ඇති, හරි තීරණ තියෙන්න ඇති. ඒත් හර්සර 2018 වෙනකන් වුන් සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. මේක හරියට ජේෂ්ඨයන්ගෙන් අලුතෙන් එන අයට හම්බෙන දන්වලක් වගේ. එදා ඉඳන් ජේෂ්ඨයෝ මේ දන්වලට පුරුක් එකතු කර ගන්නවා. නවක වෙනවා. ඒ දන්වලට අලුත් පුරුකක් වෙලා මේ දන්වලේ ගෙතෙනවා. ඒ ජේෂ්ඨයන්ගේ අත්දැකීම් නිවැරදි තීරණ, හරි තීරණ හැමදේම එකතුලා තමයි අද මේ ගමනක් ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට ගත්තු තීරණ වරදින්න ඇති. හරියන්න ඇති. හැබැයි අද මේ මොහොත දක්වා ඒ ජේෂ්ඨයන්ගෙන් නවකයින්ට ලැබුණු දායාදය. ඉතින් ඒ නවකයින් ජේෂ්ඨයින්ව පුදනේ අවස්ථාව මේ හරසර සමහරට නංගිමල්ලි ඕගොල්ලෝ මේකේ අද අලුත් පුරුකක් වෙයි. ඒ ජේෂ්ඨයන්ට එකතු වෙන අලුත් පුරුක වෙයි.
ඕගොල්ලෝ දන්නවා අපි ජීවිතේ ඉස්කෝලෙන් එක වසරෙන් පටන් ගත්තාම ශිෂ්‍යත්ව ලියලා O level ලියලා A level ලියලා කැම්පස් එනකන් අපි පාසල් අධ්‍යාපනය තුලින් අත්දැකීම් ලබා ගන්නවා. හැබැයි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපි ගන්නේ අලුත්ම අත්දැකීම් ටික. ඒක පාසල් ජීවිතයෙන් හම්බෙන්නේ නැති අලුත් අත්දැකීම් ටික. සමහර වෙලාවට සමහර දේවල් කරන්න ගියාම හිත රිදීම වෙනවා ඇති. එක එක ප්‍රශ්න වෙනවා ඇති. හැබැයි මේ කම්පියුටර් ලොන්ච් එක ලයිව් ලොන්ච් එක කියන්නේ ජීවිතේට හොඳ දෙයක් ගන්න පුළුවන් තැනක්. ඒක අපි අත්දකලා තියෙනවා, S2 දැකලා තියෙනවා. අපි පාසල් යනකොට පොත්පත් කියවලා ඇති. පරිගණකේ භාවිතා කරලා ඇති. හැබැයි මේ වගේ ලයිව් ලොන්ච් එකක්, කම්පියුටර් ලොන්ච් එකක් ඒකට ඇවිල්ලා කරන්නේ ඒ දෙයමද? පොඩ්ඩක් හිතලා බලන්න. ඒ දෙයම නෙමෙයි අපි කරන්නේ. කරන්නේ අලුත් දෙයක්. දැන් ජීවත් වෙන වර්තමානයේ විතරක් නෙවෙයි අනාගතේ ඔයගොල්ලෝ රැකියාවක් කරන දවසට උනත් මෙතනින් ගන්න පන්නරය ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් තැලීම් වලට ඔරොත්තු දෙන්නේ නැති පුරුකක් වුණොත් මේ දම්බලෙන් ඕගොල්ලෝ ගැලිලා යන්න පුළුවන්. කවුරුත් ඒ දම්වැලේ කැමති නෑ එකතු වෙන පුරුකක් මෙතනින් ගැවිලා යනවට. ඉතින් හැමෝම එකතු වෙලා මේ දම්වැල තවත් ශක්තිමත් කරලා අපිට හම්බෙන අලුතින් හම්බෙන පුරුක් ඒවා ශක්තිමත් කරන්න ඕගොල්ලෝ මේ ලයිව් ලොන්ච් එක කම්පියුටර් ලොන්ච් එක එකතු වෙලා තවත් අලුත් දේවල් කරන්න. ඒ වගේම වර්තමාන විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමේ උපසභාපති හැටියට අද පිදුම් ලබන ජ්‍යෙෂ්ඨයන්ට අනාගතයේ සුපවතනතර අලුතින් එකතු වෙන පුරුක් වලට ඒ කියන්නේ අංගෙමලි ඔයාලට සුපවතනවා මෙතනින් ඉස්සරහදී වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න සර්වකායන් ශක්තිය ලැබෙන්න කියලා. ස්තුතියි. Thank you, Kaushanaya. Ladies and gentlemen, now let me give a brief introduction about the history of the Computer Launch and Library. This is how it all started. In 1998, Professor R. Kumar Singh, who was the President of Students' Council of Faculty of Science, made a proposal to Professor W. D. Lakshman, who was the Vice Chancellor of University of Colombo, requesting a space that will facilitate access to computers for all the students in Faculty of Science. At that time, students faced many difficulties due to lack of access to required resources. Fortunately, Vice Chancellor immediately agreed to that request and provided resources to set up the launch. Professor V.K. Samaranayaka, who was the director of the Institute of Computer Technology, provided a room at the entrance of the ICT building to set up the launch. And that's how the computer launch was started. In the year 2000, the launch library was created and it was combined to the computer launch. Since the day they started the Students' Council Computer Launch and Launch Library, it was managed by students of Faculty of Science who were selected by Students' Council. Thank you. කම්පියුටර් ලොන්ච් ඇන්ඩ් ලොන්ච් ලයිබ්‍රරි එකෙන් මේ විද්‍යාපීඨයේ ඉන්න ළමයින්ට ගොඩක් ලොකු සේවයක් වෙනවා. ඇත්තටම කිව්වොත් ලොන්ච් එක ඇතුලේ තමයි ගොඩක්ම වසරවල කට්ටිය එකට එකතු වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අයගේ සහයෝගීතාවය වර්ධනය කරන්න ලොන්ච් එක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම කැම්පස් එක ඇතුලේ මොන ෆන්ක්ෂන් එක කළත් ඒකට ඇත්තටම මුල් තැනක් ගන්නවා ලොන්ච් එක. මොකද ෆන්ක්ෂන් එක ප්ලෑන් කරන තැන ඉඳන් ෆන්ක්ෂන් එක ඉස්සරහට යන හැමදේම වෙන්නේ ලොන්ච් එක ඇතුලේ ගොඩක් වෙලාවට. ඒ හින්දා ලොන්ච් එක කියන්නේ ඇත්තටම අවුරුදු 2-3ක කට්ටිය එකට එකතු වෙලා එකට හඳුනා ගන්න සහයෝගීතාවය වර්ධනය කරගන්න තැනක් විදිහට මම කල්පනා කරා.
කම්පියුටර් ලොන්ජ් විදියට අපි මෙතන සේවයක් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ ෆැකල්ටි ඉන්න සෑම ළමයෙක්ටම. මොකද අපි මෙතන කරන්නේ විෂය මූලිකවම print out ලබා දෙන එක සහ ෆැකල්ටි ළමයිට ඕන අන්තර්ජාල පහසුකම් ලබා දෙන එක. ඉතින් අපි කරන්න පුළුවන් උපරිමයෙන් අපි ඒ දේ කරනවා. තමන්ට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්තර්ජාලය පිවිසෙන්න වමනාවක් තියෙනවා නම් පහසුවෙන්ම මෙතෙන් ඇවිල්ලා තමන්ගේ ලැප්ටොප් එක පාවිච්චි කරලා හරි තමන්ගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා හරි අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙක්ට මෙතෙන් ඇවිල්ලා තමන්ගේ කියලා වැඩක් කරගන්න පුළුවන්. එහෙම කිසිම බාධාවක් නැහැ. අපි බලන්නේ අපි අපෙන් වෙන්න පුළුවන් උපරිම සේවය කරන්න. අපි දැන් අලුත් තැනකට ආවට පස්සේ තිබ්බ පාසුකම් පුළුවන් තරම් උපරිම දියුණු කරා හැමෝටම ඒකෙන් වාසියක් වෙන විදිහට අපි බලමු. කම්පියුටර් ලොන්ච් and launch library එකේ ඇත්තටම print outs දෙනවට අමතරව ප්‍රධාන section එකක් තමයි library එක. මේක ඇත්තටම විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ළමයින්ට තමන්ගේ විෂය අනුබද්ධ අධ්‍යයන කටයුතු සඳහා පොත් රාශියක් අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ ඇත්තටම අපි ඉගෙන ගන්නකොට ගොඩක් reference book ඕන වෙනවා. ඉතින් ගොඩක් reference book අපි මේ library එකට දාලා තියෙනවා ළමයින්ට පහසුව සඳහා. ඒ වගේ මතක් කරන්න ඕනේ විෂය අනුබද්ධ පොත් වලින් ටිකක් හරි මිදිලා විෂය බාහිර පොත්පත්ුත් අපි මේකට නවකතා කෙටි කතා ඇතුළත් කරලා තියෙනවා ළමයින්ගේ රසවින්දනය උදෙසා. ඉතින් ඇත්තට මතක් කරන්න ඕනේ මේ අවුරුද්දේදී අපි මේ හැම පොතක්ම අපි සිස්ටම් එකකට ඇතුළත් කරා. හැම පොතක්ම දැන් ගන්න එන කෙනෙක්ට සිස්ටම් එක හරහා ඉතාමත් පහසුවෙන් පොත හොයාගෙන ගන්න පුළුවන්. ඇත්තට මේකට අපේ උඩ ඇඩ්මින් අයලා ගොඩක් උදව් කරා. ඇඩ්මින් අයලාගේ සහයෝගය අනුව තමයි මේ අවුරුද්ද අපිට ඒක කරගන්න පුළුවන් උනේ. ඒක මතක් කරන්න ඕනේ අපි කම්පියුටර් ලොන්ච් and library එකෙන් අපි ලොකු දෙයක් කරනවා පාස් පේපර්ස් ළමයිට දීලා. ඉතින් ළමයින් ගොඩක් එක්සෑම් එක කාලේට ගොඩක් පාස් පේපර්ස් හොයා ගන්න අමාරුයි. ඉතින් අපි පාස් පේපර්ස් ඩිපාර්ට්මන්ට් වලින් එකතු කරලා පුළුවන් විදිහට ළමයින්ට එක බෙදා හදා දීලා තියෙනවා. ඒ වගේ පැත්තකුත් අපි මේ ලොන්ච් ලයිබ්‍රරි එකෙන් කරනවා. ඊට අමතරව මතක් කරන්න ඕනේ තමන්ගේ කාලය කැප වෙලා මෙතන කම්පියුටර් ලොන්ච් එකේ සේවය කරන ළමයින්ගෙන් අඩු ආදායම්ලාභී පවුල් වල ඉන්න ළමයින්ට යම් කිසි වූ සහනයක් අපිට කරන්න පුළුවන් ආකාරයෙන් අපි කරන්න හිතාගෙන ඉන්න. ඇත්තට මේක ගිය අවුරුද්දෙත් කළා. ඉතින් ඒක ස්නේහ කියන ව්‍යාපෘතියක්. ඉතින් මේ ශිෂ්‍යත්වයක් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඇත්තෙන් මතක් කරන්න ඕනේ ළමයින් විසින් පාලනය වෙන මේ වගේ තැනක් කැම්පස් එකේ තියෙන මෙතන විතරයි. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතන වැඩ කටයුතු කරගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන පාඩම් වැඩ කටයුතු කරගෙන නිදාසේ කාලය ගත කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තට මෙතන තියෙන විශේෂත්වය. ඔවුන් ප්‍රතිභාපූර්ණයි. එහෙම නේද කල්ෂිනී? Yes, indeed, Nimesha. Thank you guys for creating such an impressive performance. As we are nearing the end of the proceedings, it's our duty to express our gratitude for those who contributed to make this event a success. Therefore, now I invite Prasadi Akka to deliver the vote of thanks. Good evening. It is my privilege to have been asked to propose a vote of thanks on this occasion. I, on behalf of the Student Council, Computer Launch Library, and on my own behalf extend a very hearty vote of thanks to all the invitees for gracing this occasion. A very special thank you goes to our chief guest, Honorable Professor Ashumara Singh, Member of Parliament and the founder of Student Council, Computer Launch and Launch Library, for blessing us with this presence even though he had to leave early. Sir, I want to thank you for your support extended to us throughout these years. Without you, nothing of this would have been possible. I would also like to thank Dr. Ajit Madura Peruma, Dr. Saman Silva and Dr. Charit Giragama for the help extended to us. I must also take time to mention the immense support provided by Professor Devaka Veerakorn as the staff advisor during his tenure. Thank you, sir, for all the guidance you have given us. You are true supporter of our organization. We also like to acknowledge our gratitude to Mr. Rushan Abegunawardana for all the direction and help extended to us.
I will make this an opportunity to thank all immediate past administrators and coordinators of Student Council, Computer Launch and Launch Library for the extraordinary work they did in the last term. Furthermore, I would like to thank all the academic staff members, all the past administrators and coordinators of Student Council, Computer Launch and Launch Library, all members of Student Union of Faculty of Science, all non-academic staff members and marshal officers for their help extended to us and for their presences today. Well, ladies and gentlemen, an event like this cannot happen overnight. The wheels start rolling months ago. It requires planning and a bird's eye for detail. Fortunately, we are blessed with a team of very motivated and dedicated colleagues of Student Council, Computer Launch and Launch Library. I cannot thank everyone enough for their involvement and willingness to take on the completion of tasks beyond their comfort zone. I would like to take this opportunity to place on record our hearty thanks to all current members of Student Council, Computer Launch and Launch Library, parents, friends, and well-wishers of this event. Ladies and gentlemen, once again, I want to state that we are all most grateful to all present here for being a part of this event. It's been a great pleasure. Thank you. Have a great night. ස්තුතියි අක්කේ. තත්පරෙන් තත්පරේ මොහොතින් මොහොත කාලය ගෙවිලා යනවා. ඔව් මේ සියල්ලම අතීතයට එකතු වෙනවා. ඉතින් එවන් වූ සොඳුරු මතක සටහන් රැසක් ඔබෙත් මගේත් හදවතේ ඉතිරි කරමින් මේ නිමාව දකින්නේ හරසර 2018. ස්තුතියි.